समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनी අද අපේ පින්වත් පිරිස සුපුරුදු පරිදි බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සූදානම් වෙන්නේ ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් අහුම්කම් දෙන්නයි. අද පින්කමේ දායකත්වයේ දරන්නේ අපට බොහෝම සහසම්බන්ධ දායක පවුලක් මාදම්පේ ප්‍රදේශයේ හලාවත මාදම්ප ප්‍රදේශයේ ජීවත් වෙන ඒ ශ්‍රාමික ගුරු මාතාවක් ලෙස කටයුතු කරන සමන් කාන්ති හේරත් වීරසිංහ මෞතුමිය ඒ වගේම ඒ දරුවෝ දෙන්න ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත් වෙන අපේ මදුක වීරසිංහ පුතුණුවන් ඒ වගේම ඉක්ෂි අවිෂා වීරසිංහ දියණිය අද මේ උතුම් පින්කමේ දායකත්වයේ අරගෙන කටයුතු කරනවා. ඒ ඇත්තෝ අවුරුදු ගණනාවක් අප ඒ ඇත්තන්ගේ ගම් පළාතට වැඩම කරවලා ඒ පළාතේ විහාරස්ථාන කීපයකම වසරින් වසර පින්කම් සිද්ධ කළා. ඒ ආදරණීය පියාණන් වහන්සේ ඒ පළාතේ ජීවත් වෙච්ච වෛද්‍යවරයෙක් වන වෛද්‍ය සී වීරසිංහ මැතිතුමාට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා මදුක පුතාගෙත් ඉක්ෂි අවිෂා දියණියගෙත් ආදරණීය තාත්තට සමන්කාන්ති හේරත් වීරසිංහ ගුරු මාතාවගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට පින් දෙන්නයි ඒ ඇත්තෝ අවස්ථා ගණනාවක අපව වැඩම කරවලා ඒ උතුම් පින් කටයුතු සිද්ධ කළේ. ඒ විතරක් නෙමෙයි ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පොඩි ස්වාමින් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ දායකත්වයන් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ පවුලේ පින්වත් පිරිස දරනවා. ඒ ශාසනය කෙරෙහි තියෙන පැහැදීම නිසා ඒ වගේම තමන්ගේ තාත්තට ස්වාමි පුරුෂයාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්ට පින්කම් කිරීම ඒ ඇත්තෝ ශ්‍රද්ධාවෙන් නිතරම කරන නිසා. අපි සතුටුයි මේ වසරෙත් මේ ගුණ සැමරුම නිමිති කරගෙන වාර්ෂික ගුණ සැමරුම නිමිති කරගෙන සද්ධර්ම දේශනාවක් ඒ ඇත්තන්ගේ ආරාධනාවෙන් සිද්ධ කරලා දෙන්න ලැබීම ගැන අපි ඊටාම සතුටටපත් වෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන තවත් උතුම් මාර්ග අංගයක් පිළිබඳව. අද අපේ මාතෘකාව සම්මා වායාම. අද අපේ මාතෘකාව සම්මා වායාම. සම්මා වායාම කියන වචනය ඇහෙනකොට ඔබට බොහෝ වෙලාවට කනට හුරු පුරුතුයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව දැනුම අවබෝධයේ තියෙන අය නිවැරදි වෑයම් කිරීම නේද? නිවැරදි උත්සාහය නේද මේ මාතෘකාවේ අන්තර්ගත වෙන්නේ කියලා යම් අවබෝධයක් යම් වැටහීමක් දැනුමක් ඔබට අනිවාර්යයෙන්ම තිබෙනවා. අපි තව දුරටත් ඒ ඔබට පවතින ඥාණය වැඩි දියුණු කර ගනිමින් ඒ පිළිබඳව මේ උතුම් මාර්ගාංගයේ පිළිබඳව අවබෝධයක් නැති ඇත්තන්ට අලුතින් අවබෝධයක් සලසා ගන්නට
උපකාරවත් වෙන ආකාරයට අපි මේ දේශනාවේදී කරුණු කාරණා ඔබට කියලා දෙනවා. මොකද්ද බුදුදහමේ කතා කරපු නිවැරදි වෑයම? බුදුදහමේ උගන්වන නිවැරදි වෑයම් කිරීම වායාමය කුමක්ද කියලා අපි මෙතන ඉඳලා සාකච්ඡා කරනවා. තත්ත කතමෝ සම්මා වායාමෝ ඉද බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගන්හාති පදහති. මේ විදියට දීර්ඝ විස්තරයක් පාලියෙන් සම්මා වායාම පිළිබඳව විභංග පාළියේහි අපිට දැක ගන්නට පුළුවන්. සිද්ධ කරලා තිබෙන ආකාරය භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුගතව තථාගත ශ්‍රාවකයොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි තථාගත ශ්‍රාවකයොත් එවැගේම තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා තුලත් සම්මා වායාමය මේ ආකාරයට විස්තර කරනවා. මොකක්ද මේ තියෙන්නේ? තමා අතින් නොකරුණා වූ ලාමක වූ අකුශල ධර්මයන් තමා අතින් නොකරනු පිණිස ඕනෑකමක් ඇති කර ගනීද? පළවෙනි කාරණේ තවම තමන්ගේ අතින් සිද්ධ වෙලා නැති ලාමක පහත් අකුශල ධර්ම, ප්‍රාණඝාත වේවා, සොරකම් වේවා, කාම මිත්‍යාචාර වේවා, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප වේවා, ඒ ආදී වශයෙන් දස අකුශලයන් ඇතුළු කොට ලාමක සසර දික් කරන යම්කිසි අකුසල සිතක් මුල් වෙච්ච කර්මයක් තිබෙනවා නම්, ක්‍රියාවක් තිබෙනවා නම්, අකුසල චේතනාවක් මත පදනම් වෙලා කරන තමන් තවම කරපු නැති, අපි තාම කරපු නැති වැරදි තියෙනවනේ, කරපු නැති අකුසල් තියෙනවා, කරපු නැති අකුසල කර්ම අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. එක වතාවක් කරපු නැති ඒවා. අන්න එවැනි ලාමක අකුශල ධර්ම ඔබ දන්නවනම් ඔබ අඳුනගෙන තියෙනවා මේවා අකුසල්, මේවා පාපයන්, මේවා අකුසල චේතනාවන් මුල් වෙලා සිද්ධ කරන කර්ම. මේවා කරෝතින් මෙන්න මේ විපාක විඳින්න වෙනවා කියන එක තථාගතයන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ ගැන ඔබට අවබෝධයකුත් තියෙනවා. අකුසල ධර්මය ගැනත් දන්නවා, අකුසල ධර්මයේ විපාක ගැනත් දන්නවා. හොඳ අවබෝධයකින් ඉන්නවා. මෙහෙම ඉන්න ඔබට හිත තුල ඇති වෙනවා ඕනෑකමක්. මම මේ අකුසල කර්මය නම් කරගන්න තත්වෙටපත් වෙන්න හොඳ නෑ. ඒක ඕනෑකමක් නේ. Tamanට ඇති වෙන ඕනෑකමක්. අපිට මේ ඕනෑකමක් නැත්තම් කිසිම දෙයක් කරන්න බෑ. මේ ඕනෑම දෙයකට එහි සාර්ථකත්වය කරා ගමන් කරන්නට, ඒ කාර්ය කරන්නට කෙනෙකුට අවශ්‍ය කරන පසුබිම සලසන්නේ ඊට අදාළ ඕනෑකම එයාට තියනවාද කියන එක. ඒක එයාට ඕනද? ඒක එයාට ඕනද කියන එක මත තමයි බොහෝ දේවල් සිද්ධ වෙන්නේ. අපි තවම කරලා නැති අකුසල්, අපි තවම කරලා නැති අකුසල් නොකර ඉන්න අපිට ඕන කියලා ඒක ඕනෑකමක් වෙන්න ඕන. පළවෙනිම දේ ඕනෑකම ඇති කරගන්න. කොයි දෙයකටත් එහෙම තමයි. ඉගෙන ගන්න නම් ඉගෙන ගන්න ඕනෑකමක් තියෙන්න බෑ. ඕනෑකමක් නැති මිනිස්සයාට කොච්චර බැන්නත්, කොච්චර දඬුවම් දුන්නත්, මොන අවවාද කළත්, වැඳලා කිව්වත් මිනිහා ඉගෙන ගන්න නැහැ. වෙනත් වැරද්දකින් වළකින්නනේ, වෙනත් අකුසලයකින් වළකින්න ඒ අදාළ කෙනාට ඕනේ නැත්තම් අනිත් අයට කොච්චර ඕනේ වුණත් වැඩක් නැහැ. ඒ ඕනෑකම කියන එක අතිශයින්ම වැදගත් වෙනවා. මතක තියාගන්න, අපිට යම්කිසි දෙයක් කරන්නට හෝ නොකරන්නට ඕනෑකම.
ඒක මට ඕනද? මට ඕනද එපාද කියන එක මත බොහෝ දේවල් වල අපි යන දුර නුදුර තීරණය වෙනවා. අනිත් සියලු දෙනාට ඕනෑ දේවල් Tamanට ඕනේ නැත්තම් තමන්ගේ ජීවිතේ මුකුත් වෙනස් කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. එනිසා මා ඔබට මෙත් සිතින් යුක්තව යෝජනා කරනවා පළවෙනිම දේ නූපන් අකුසල ධර්මය උපදින එක වළක්වන්නට ඒවා ඇති කරගන්නේ නැතිවෙන්න තමන්ට යම්කිසි ආකාරයකට ඕනෑකමක් තමන් තුළ ඇති කරගන්නවද? ඊළඟට උත්සාහ කෙරේද? නේ? උත්සාහ කෙරේද? වායමති කියලා කිව්වේ ඒක. චන්දං ජනේති කිව්වේ කැමැත්තක් ඕනකමක් ඇති කරගන්න. ඊළඟට වායමති උත්සාහ කිරීම. ඕනකමක් ඇති වෙච්ච හැමදේම අපි ක්‍රියාවට නංවල නැහනේ. ඕනකම් ඇති වෙලා තියෙනවා මට ඒක ඕනේ. එතනින් නැවතිලා බෑ. ඒකට ඊළඟ පියවර තියනවද? වායමතිනේ. වායමති උත්සාහ කරනවා. නූපන් අකුසලයේ උපදින එක වළක්වන්න ඕනකමක් තියේද? ඊළඟට ඒකට අදාළව වෑයම් කරනවද? උත්සාහ කරනවද? ඊළඟට තුන්වෙනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විරියං ආරභති. විරියං ආරභති. එතන අදහස් කරන්නේ සිත කය දෙකින් වීර්ය කෙරේද? දැන් සමහර දේවල් වලට අදාළව වීර්යය කියන එක හිතෙන් විතරක් බෑ. ඇඟෙනුත් ඕන එකට. කියන්නේ නූපන් අකුසලයේ උපදින එක වළක්වන්න ශාරීරිකවත් යම්කිසි ආකාරයක වීර්යයක් ගන්න ඕන. කයනුත් ඒකට සහයක් ගන්න ඕන. හිතින් විතරක් මදි. අර විතක්ක සන්තාන සූත්‍රයේ ලස්සන උපමාවක් කියන්නේ ක්‍රමවේදයක්. සමහර අකුසල විතර්කයන් පාලනය කරගන්න මොන ක්‍රමයකින්වත් බැරි නම් දිව උඩු තල්ල දක්වා ගෙනහිල්ලා දිවෙන් උඩු තල්ල තෙරපගෙන උඩු ඇන්දේ දත් ටික යටි ඇන්දට තියලා දතෙන් දත ගැටමින් නේ අර කියන්නේ දත් මිටි කාගෙන අපි උත්සාහ කරන්න ඕනේ කියලා. ඒක ඇකුවේ සිතිනුයි කයනුයි දෙකෙන්ම වෑයම් කිරීම. මොකටද? නොකරපු අකුසලේ තමන්ගේ තුල ඉපදිච්ච නැති අකුසලේ උපදින එක වළක්වලා. බලන්ට දුකින් නිදහස් වෙන මාර්ගය ප්‍රගුණ කරගන්න කෙනෙක් කියන්නේ මොන තරම්නම් වෑයමක නියැලෙන කෙනෙක්ද කියලා. කැමැත්තක් ඇති කරගන්නවා. ඊළඟට සාමාන්‍ය විදියට උත්සාහ කරනවා. ඊළඟට සිත කය දෙකම ප්‍රයෝජනෙට අරන් වීර්ය කරනවා. ඒක අතිශයින් වැදගත්. අපේ අරමුණකට යන්න. අපේ හිත හදන්න. අකුසලයෙන් අපේ හිත බැහැර කරන්නට එය අතිශයින්ම වැදගත් වෙනවා. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා චිත්තං පග්ගණ්හාති. සිත ඔසවා තබාද. සිත ඔසවලා තියන්න ඕන. ඒකටම සිත එතෙන්ට ගෙනිහිල්ලා තියන්න ඕන. ඕනේ මේක කරන්නේ මම මෙතෙන්ට ඔසවලා තබනවා. මේක නොකිරීම කියන தත්වෙට මගේ හිත මම ඔසවලා තබනවා. පග්ගණ්හාති කිව්වේ ඒකයි. නේ? චිත්තං පග්ගණ්හාති. සිත ඔසවලා තබාද. ඊළඟට පදහති මහත් කොට වීර්ය කෙරේද. ඒ වීර්ය නැවත විශාල වශයෙන් ඇති කරගත්තු ඔය ආකාරයෙන් ඇති කරගත්තු වීර්ය සමස්ත සියල්ලම ඔය ආකාරයට අඛණ්ඩව මහත් කොට දැටි කොට පවත්වගෙන යනවද? අන්න එය තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා අපට කුමක් කියලාද? පළවෙනි වෑයම.
නොයිපදුණු දේ උපදින එක වළක්ව ගන්න. ඒ කියන්නේ නැති විස එන එක නවත්තන එක. නැති විස එන එක නවත්තන එක. නැති විස බීජ එන එක නවත්තන එක. නැති අකුසල් උපදින එක වළක්වන එක. ඒක ධර්මයේ පැත්තට ගියාම. නැති අකුසලය උපදින එක වළක්වන්න ඕන. කමක් ඕන, උත්සාහයක් ඕන, සිත කය දෙකෙන්ම විරිය කරන්න ඕන. ඊළඟට හිත ඒකටම ඔසවලා තියන්න ඕන. ඊළඟට මහත් කොට වීරිය කරන්න ඕන. නැති අකුසලය උපදින එක වළක්ව ගන්න. නැති අකුසලය තමන්ගේ ඇතුලේ එනවට වළක්ව ගන්න. ඒ ඇත්තටම ලෝකේ ඕනම දෙයකට අදාළව ඔය ක්‍රමවේදය කියන්නේ ඔක මේ ඒ රාමුව ගත්තොත් ඒකේ තියෙන. ඒක ඕනම දෙයකට යොදා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් තවම අපි අපේ පිරිහීමට අදාළව නොකරපු දේවල් නොකර ඉඳීම කියලා තීන්දුවක් ගත්තොත් නේ. පිරිහීමට අදාළව නොකල යුතු දේවල් තාම කරලා නැති ඒවා තියෙනවානේ. නොකල යුතු දේවල් අතරින් කරපු නැති ඒවා තියෙනවා. ඒව නොකර ඉන්න. අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන නොකල යුතු දේවල් තියෙනවා නම් අන්නේ නොකල යුතු දේවල් අතරින් අපි තාම කරපු නැති ඒවා තියෙනවා. ඊළඟට රැකියාවක් කෙනෙකුගේ නැති වෙන්න අනිවාර්යෙන්ම නොකල යුතු ඒවා තියෙනවානේ. ඒ නොකල යුතු දේවල් වලින් තමන් තවම කරලා නැති දේවල් කවුරු හරි නොකර ඉන්නවා නම් ටිකටම. ඊළඟට විවාහ ජීවිතේ කඩකප්පල් වෙලා නැත්තට නැති වෙලා යන්න නොකල යුතු දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම නොකල යුතු දේවල් තියෙනවා. එතකොට තවම තමන්ගේ විවාහ ජීවිතය කුඩුපට්ටම් වෙන විදියට දෙන්න දෙමාල්ලොන්ට මුණ බලන්න බැරි වෙන විදියට ඒ තත්වයන් උදා වෙන අයහපත් දේවල් තියෙන තවම ඔබ කරලා නැහැ. අන්නේ තවම ඔබ කරපු නැති ඒවා නොකර ඉන්න කටයුතු කිරීම වෑයම. ඒක වායාම, සමා වායාම, නිවැරදි වෑයමක්, යහපත් වෑයමක්. එතකොට තවමපත් නොවිච්ච නරක තත්වයට ඔබපත් නොවීදී. තවම ඔබ ගමන් කරපු නැති විනාශයට ඔබ ගමන් නොකර ඉඳී. තවම ඔබ තෝරාගෙන නැති විනාශකාරී ක්‍රමවේද දේවල් ඔබ තෝරාගන්නේ නැතිකම. ඒකත් නිකම් බෑ ලේසියට. ඒකට කැමැත්තක් තියෙන්න ඕනනේ. කැමැත්තක් තියෙන්න ඕන. ඕනෑකම චන්දං ජනේති. කැමැත්තක් තියෙන්න ඕන. වායම උත්සාහය තියෙන්න ඕන. විරියං ආරභති නේ. සිත කය දෙකෙන්ම වීරිය පවත්වන්න ඕන. චිත්තම් පග්ගන්නාති. සිත ඒකට ඔසවල තබන්න ඕන. පදාති. මහත් කොට ඒ සඳහා උත්සාහ කරන්න ඕන. හොඳට තේරුම් ගන්න මේක. මේක හරි වටින දෙයක්. ජීවිතේ ඕනෑම අරමුණකට අදාළව තවම කරපු නැති නොකල යුතු දේවල් ටික නොකර ඉන්න. මේ ක්‍රමවේද පාවිච්චි කරන්න. නිවන් දකින්න කෙනෙකුට නම් නිවන් දකින්න වීරිය කරන බෞද්ධ ශ්‍රාවකයෙකුට තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා තමන් තවම උපදවා ගත්තේ නැති කරපු නැති ලාමක පහත් අකුසල ධර්මයන් තියෙනවා නම් අන්නේ අකුසල ධර්මයන් තමන් ඇති කරගන්නේ නැහැ කියන ඕනෑකම ඇති කරගන්න. ඒව ඇති නොවන විදියට උත්සාහ කරන්න. ඒව ඇති නොවන විදියට සිත කය දෙකින් වීරිය කරන්න. ඒව ඇති නොවන තැනට සිත ඔසවා තබන්න. ඒවා ඇති නොවන ආකාරයට මහත් කොට වීරිය කරන්න. තාම ලස්සන මඟ පෙන්වීම භාග්‍යවතුන් වහන්සේ. ඒ ෆ්‍රේම් එක, ඒ රාමුව අරගත්තොත් හැම දෙයකටම අදාළව අපිට යොදා ගන්න පුළුවන්.
ඒකයි මේ බුදුදහමේ කියන මූලික සංකල්ප ප්‍රායෝගික භාවිතාවට අපිට ගන්න පුළුවන් මේ සංකල්ප. ඒකයි එතන තියෙන වටිනම දේනේ. අපි ප්‍රයෝජනෙට ගන්න ඕන අපේ ජීවිතේ. දරුවෙක් විදියට ඉන්න කාලේ, රැකියාවක් කරන කාලේ, ආවාහ විවාහ ජීවිතයක් ගෙවන කාලේ, ඊළඟට විශ්‍රාමිකව වයෝවෘද්ධව සන්ධ්‍යා සමය ගෙවන කාලේ, මේ හැම කාලෙකම මේ රාමුව අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් අපේ ජීවිතේ මේ ලෝක පිරිහීම වළක්වන්නට, සසර ගමන පරිහානියට යන්නේක වළක්වන්නට. මොකද තවම අපි කරපු නැති, දැන් තමන්ගේ වයස බලන්න, අවුරුදු 50යි. 50ක් වෙනකන් කරපු නැති ඒවා තියෙනවනේ, හොඳ නැති. මං ඔබෙන් අහනවා, ඇයි 50ෙදි කරන්නේ? 50ක් වෙනකන් කරපු නැති පල් වැඩ ඇයි 50ෙදි කරන්නේ? මොකටද? තව කී දවසද ජීවත් වෙන්න පුළුවන්? 50ක් ඔබ දේවල් නොකර හිටියනේ. දැන් එතනින් එහාට ජීවත් වෙන්න තියෙන ගාන අඩු මිසක වැඩි නෑනේ. එහෙනම් තමන්ගේ ජීවිතය ගැන හිතන්ට, මම මෙච්චර කාලයක් මේවා කරේ නැතුව හිටියා. ඇයි මං කරන්නේ? සිතුවිල්ල එනකොට හිතන්න. ඇයි මම මෙතෙන්ට වැටෙන්නේ? මම මෙච්චර කාලයක් මගේ ගෞරවය ආරක්ෂා කරගත්තා. මගේ අම්මා තාත්තගේ ගරුත්වය ආරක්ෂා කරා. මට තිබුණා මගේම කියලා වටිනාකම් පද්ධතියක්. මම අගයන් දීපු දේවල් ටිකක් තිබුණේ. ඇයි මම මෙතෙන්ට වැටෙන්නේ දැන්? තමන්ගේ වයසත් එක්ක හිතන්න. ළමයෙකුට ඒක හිතන්න ඕනේ නැහැ. ළමයෙකුට පුළුවන් වෙන විදිහකට කල්පනා කරලා. ළමයෙකුට පුළුවන් කල්පනා කරන්න, මම දරුවෙක්. මම ඉගෙන ගන්න කෙනෙක්. මට මගේ අම්මා තාත්තගේ ගරුත්වය නැති කරන්නට, මම නොකල යුතු දේවල් කරන්නට යන්නේක කවදාවත් ගැළපෙන දෙයක් නෙමෙයි. කය යහපත්. මගේ අම්මා තාත්තගේ මූණ බලන්නේ කොහොමද මේව කරලා? මං කොහොමද මගේ අම්මා දිහා බලන්නේ? කොහොමද මං තාත්තට මූණ දීලා කතා කරන්නේ? මම මේවා කරොත්. කොහොමද මම මේ දේවල් කරලා මගේ ජීවිතේ මට ගරු කරන, මට ආදරය කරන අය හමු වෙන්නේ කොහොමද? මේ විදිහට ඔබට විවිධ ආකාරයෙන් කල්පනා කරන්න පුළුවන්. විවිධ ආකාරයෙන් කල්පනා කරන්න පුළුවන්. අර උත්සාහය ඇති කරගන්න, ඕනෑකම ඇති කරගන්න, කැමැත්ත වෑයම ඇති කරගන්න ඔබට විවිධ ආකාරයෙන් කල්පනා කරන්න පුළුවන් නේ. එහෙම කල්පනා කරලා තමන්ව පරිස්සම් කරගන්න පුළුවන්. මම මේ කිව්වේ මොකද්ද? තවම කරපු නැති ඒවා ගැන. තවම කරපු නැති අකුසල් නොකර ඉන්න. තවම කරපු නැති ඒවා. ඊළඟට දෙවනියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ඔබ දැනට මේ වෙනකන් කරපු uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදහති. මොකක්ද ඒ අර්ථය? තමා අතින් කෙරුණා වූ ලාමක වූ අකුසල ධර්මයන් දුරු කරනු පිණිස ඕනෑකම ඇති කරගනීද? ඕනෑකම ඇති කරගනීද? ඊළඟට දැන් නොකරපුවත් තාම එකක්වත් කරන්න නැතුව ඉඳ වීර්ය කරන ගමම්ම ඒත් එක්කම වීර්ය ආරම්භලා තියෙන්න ඕන, කැමැත්තක් ඇති වෙන්න ඕන අපිට. චන්දං ජනේති. මොකක්ද? uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. ඉපදෙලා තියෙන, දැනට කරන, හෝ කරපු අකුසල ධර්ම දුරු කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ කොච්චර යහපත් මඟ පෙන්වීමක්ද මේ අපිට කරලා තියෙන්නේ කියලා බලන්න. දැන් සමහරුන්ට හිතෙන එකක් තමයි, අයියෝ මම මේව කරලා තියෙනවා, අවුරුදු ගාණක් මේව කරා, ඕවයින් ඉතින් ගැලවීමක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙන්නේම මොකක්ද?
දැනට කරන දේවල් වලින් වළකින්නත් කැමැත්තක් ඇති කරගන්න ඕනකමක් ඇති කරගන්න. එහෙම වළකින්න බැරිය දැන්ට කරපු අයින්. දැන්ට කරපු දේවල් නිසා ඔබ සදාකාලිකවම නිරයට සින්න වෙලා ඉවරය. එහෙම එකක් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඔබ තවම කරපු නැති ඒවට ඔබ වීරය කරන්න නොකරයි. හැබැයි ඔබ දැනට කරමින් ඉන්නනේ. ඔබ දැනට කරලා තියෙන uppannānaṁ pāpakānaṁ akusalaanaṁ ධම්මානං. දැනට කරලා තියෙන දැනට කරමින් ඉන්න පාපී අකුසල ධර්මයන් ලාමක අකුසල ධර්මයන් පහනාය ප්‍රහීන කරන්න දුරු කරන්න ඒවා තැරලා දාන්න නවත්තලා දාන්න ඇති කියන තැනකට එන්න ඕනකමක් තියෙන්න ඕනකමක් මේ හැමදේම ඕනකමත් එක්ක තීරණය වෙනවා. අපිට ඕනකමක් නැත්තම් කිසිවක් කරන්න බෑ. ඇති නොවුණු එකක් ඇති වෙන එක වළක්වන්නත් බෑ. ඇති වෙලා තියෙන එකක් බැහැර කරන්නත් බෑ. දුරු කරන්නත් බෑ. ඕනකම තමයි තියෙන්නේ මේ හැම එකකම. ඔබට ඕන දෙයකින් අයින් වෙන්න. දැනට ඔබ කරන අයහපත් දෙයකින් අයින් වෙන්න ඔබට ඕනද? අන්නේ ඕනකම තමයි ඔබට අවශ්‍ය කරන මූලික අත්විවරම දාලා දෙන්නේ. ඕනකම ඔබට ඕනද ඒක? මට ඕනද මෙතනින් අයින් වෙන්න? මට ඕනද මේක නවත්තන්න? මට ඕනද මේක නොකර ඉන්න? ඕනද? ඒක හරිම වැදගත් කාරණයක් දෙයකින් බැහැර වෙන්න යද්දී. ගොඩාක් අය කියන කොච්චර මේක එක දේවල් කරා හමුදුරෝනේ මේක නවත්ත ගන්න තාම නවත්ත ගන්න බෑ. නොගිය දේවාලයක් නැහැ. නොකරපු වෙදකමක් නැහැ. එක එක්කෙනාගෙන් උපදෙස් ගත්තා. මං අහන්නේ ඔබට ඔය එක එක්කෙනා කරන කියන දෙන උපදෙස් පුද පූජා බලිතෝවිල් ඔක්කොම පැත්තකින් තියන්නකෝ. ඔබට ඕනද යමක් නවත්තන්න? ඒක තමයි වැදගත්ම දේ. අතනින් කරපුවා මෙතනින් කරපුවා අරයා දීපු උපදේශ මෙයා දීපු උපදේශ එකක්වත් වැදගත් නැහැ. වැදගත් ඔබට යමක් නවත්වන්න ඕනද? ඔබට ඕන නම් පුළුවන්. හැබැයි අපි අර බොරුවට කියන ඒවා තියෙනවනේ නේ. ඔව් මට හරියට ඕන. ඒ මතු පිටින් මූනිච්චාවට වංචාවට තමන් මේ හොඳ උත්සාහයක ඉන්නවා කියලා අනිත් අය අන්දන්න කියන කතාව වැඩක් නැහැ මේකෙදි. ඔබට නවත්තන්න ඕන දෙයක් තියෙනම් ඒක ඔබට පුළුවන්. මට නවත්තන්න ඕන දෙයක් තියෙනම් ඒක මට නවත්තන්න පුළුවන්. හැබැයි මට ඕන වෙන්න ඕන අවංක ඕනකම. අවංක ඕනකම ඇතුලේ තමයි නවත්තන්න පුළුවන්. කොච්චර රිදුනත් කොච්චර වේදනාකාරී වුණත් කොච්චර ඇඬුණත් මොනවා වුණත් තමන්ට යමක් නවත්තන්න ඕනම නම් නවත්තන්න පුළුවන්. නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර අයට මෙහෙම තියෙන්න පුළුවන්. තමන්ට නවත්තන්න ඕන දේවල් තියෙනවා. අවංකවම ඕන. හැබැයි තමන්ට එතනින් පස්සේ එන ජීවිත ප්‍රශ්න තියෙන්න පුළුවන්. මම මේ දේ නැවැත්තුවොත් මෙතනින් පස්සේ මට මෙන්න මේ වගේ ප්‍රශ්න උද්ගත වෙන්න පුළුවන් කියලා. එහෙම ඇති වෙච්ච දේවල් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම බාහිර බලපෑමක් නැතුව, බාහිර තර්ජනයක් නැතුව යම් කිසි ආකාරයකට යමෙකුට කියනවා නම් මට මේක නවත්ත ගන්න බෑ කියලා ඒක පිළිගත නොහැකි දෙයක්. පිළිගත නොහැකි දෙයක්. ඒ නිසා ඊටාම බුද්ධිමත් ඔබ වටහා ගන්න ඕන
මේ පවින් අකුසලයෙන් ගැලවීම කියන කාරණාව ඒක අපේ ඕනකම එක්ක තීරණය වෙන එක. ඔබට ඒක ඕනෑද? මට ඒක ඕනෑද ඒක නොකර ඉන්න? එයින් අයින් වෙන්න ඕනෑද? ඒ අවශ්‍යතාවය මට අවංකව තියනවද? දැන් සමහර මහතුරු මගෙන් අහලා තිනවා අපේ ආනේ පොන් නැතු ඉන්න කැමති. ඉතින් ඒත් ඉතින් අමාරුයිනේ මේක නවත්ත ගන්න. සිගරට් උරන්න නැතු ඉන්න කැමති. ඒත් ඉතින් හාඳුරන්නේ අමාරුයිනේ මේක නවත්ත ගන්න. මම ඒගොල්ලෝන්ගේ අහන්නේ ඉතින් ඔයාට ඇත්තටම ඕනද කියලා. ඕනද? නවත්තන්න. ඒක හරියට ඇස් දෙක දිහා බලලා ඇහුවම කල්පනා කරන්න පටන් ගන්නවා. ඕනද? හරියට අහන්න. ඔයාට ඒක ඕනද නවත්තා? එතකොට තමයි හිතන්න පටන් ගන්න මට ඕනද? නිකන් හාමුදුරුවෝ ගාව කතා පවත්වන්නේ දෙසැම්බර් 31 වෙනිදාට කියන්නේ ආයේ පළවෙනි දිනදල නම් මම බෝඩ් නැහැ වගේ කතන්දර වැඩක් නැහැ. දින දාතන් ඕනෙත් නැහැ. ඕන කරන්නේ ඔබට යම්කිසි අයහපත් දෙයකින් වළකින්න ඇත්තම අවශ්‍යතාවයක් අවංකවම තියෙද ඔබේ ඇතුලෙන් ආපුයි. ඔබේ ඇතුලෙන් ආපු එක. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ චන්දං ජනේති කියලා. ඒ ඕනෑකම, ඒ අවශ්‍යතාවයනේ. ඔබගේ පැත්තෙන්ම ඔබට ආපු එකක් තියෙන්න ඕන. එතකොටයි ඒ ඕන එකකට පදනම හම්බ වෙන්නේ. ඊළඟට අර කාරණා ටිකම නේ වායමති උත්සාහ කරන්න ඕනෑකමත් එක්ක උත්සාහ කරන්න පටන් ගන්න ඕ මම නවත්තනවා මේ විදියට. මෙන්න පළවෙනි පියවර මේක. දෙවෙනි පියවර මේ විදියට උත්සාහ කරනවා. උත්සාහ කරන්න පුළුවන්. ඊළඟට විරියං ආරබත. සමහර ලාවට හිතින් උත්සාහ කරාට බෑ. ශරීරෙනුත් ඒකට මැදිහත් වීමක් කරන්න ඕන. කායිකවත් වීරය කරන්න ඕන. හිතින් විතරක් වීරය කරලා බෑ. දත් මිටි කාගෙන අල්ලන් ඉන්න දේවල් තියෙනවා. දත් මිටි කාගෙන අල්ලන් ඉන්න. යම් කාලයක් දිගටම එහෙම අල්ලන් ඉන්න ඕන. එහෙම අල්ලන් ඉන්නකොට හිත තේරුම් ගන්න පටන් ගන්නවා මෙයා මේ අවස්ථාව දෙන්නේ නැහැ. මෙයා මේ අවස්ථාව දෙන්නේ නැහැ. එතකොට හිත වහාම ඇඟ මෙහෙයවීම පටන් ගන්නවා ඊට සාපේක්ෂව. උදාහරණයක් විදිහට ගත්තොත් දියවැඩියාව තියෙන කෙනෙක් කියලා හිතන්න. එයාගේ හිතට පණිවුඩයක් දෙනවා මොන හේතුවක් නිසාවත් මම පැණි රස කෑම වර්ග ඔයාට දෙන්නේ නැහැ. මුල් ටිකේ හරි අමාරු එක. ඉල්ලන්නේ මේවා. සීනි වෙනුවට මේ අකුරු ටිකක් ඊළඟට හකුරු වලත් සීනි තියෙනවා නෑ හොඳම කිතුල් හකුරු ආයේ මුකුත් කලවන්නේ නැති හොඳම ඒව පලාතක් කියනවනේ පලාතක් කියනවා මෙහෙන් ගෙනපොන්නේ පැණි රහ මුකුත් දෙන්නෙම නෑ අන්න එතෙන්ට ආවම නෑ දෙන්නේ නැති එක දෙන්නෙම නෑ කියලා හිතට ඒක දැඩිව දෙනකොට ඇඟයි හිතයි දෙකම එකතු වෙලා එකඟතාවයකට එනවා. ඊට පස්සේ අවශ්‍යතාවය ඇති කරවන්නෙම නැහැ. ඒ ඉල්ලීම ඉවර වෙනවා. ඊළඟට ඒ වගේ අයට පැණි රස චුට්ටක් හරි එකතු වෙලා තිබුණත් ඊළඟට ඒ ආහාරය ගන්නට අප්‍රසන්න වෙනවා. ඒක තමයි මේ මනසේ තියෙන විශ්මිත තත්වයන් ඒවා. ඉතින් මා ඔබට යෝජනා කරනවා. ඔබට යමක් නවත්තන්න ඕනිම නම් ඒකට අදාළ ඕනෑකමක් ඇති කරගන්න උත්සාහ කරන්න ඊළඟට හිතින් විතරක් බැරි නම් ඒ උත්සාහයෙන්
ඔබේ අරමුණ සාර්ථක කරගන්න ඔබේ කයත් සිතත් දෙකම එක විට යොදාගෙන ඔබ වීරය කරන්න ඕන එකට. වීරය කරන්න ඕන. අන්නේ වීරය ඇතුලේ ස්ථිරවම ඔබ ඔබේ අරමුණ කරා යනවා. ඔබ ඔබේ ගමන යනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. මොකටද? දැනට තියෙන දැනට කරමින් ඉන්න පව් අකුසල් අයහපත් දේවල් නවත්තා. ලාමක අකුසල ධර්මයන්ගෙන් අයින් වෙන්න. දැන් දෙකක් කතා කළා. පළවෙනි එක දැනට කරන්නේ නැති ලාමක අකුසල ධර්මයන්ගෙන් බැහැර වෙන්න වෑයම් කිරීම. දෙවෙනි එක දැනට කරමින් ඉන්න ලාමක අකුසල ධර්මයන්ගෙන් අපි අයින් වෙන්න, බැහැර වෙන්න, ඒවා ප්‍රහීන කරන්න, දුරු කරන්න. ඒක හරියට අපි තුවාලයක් හැදුනම අලුතින් විස බීජ ඇතුල් වෙන්න එක වළක්වන්න විවිධ උපායන් යොදනවා තුවාලය ආවරණය කිරීම ආදී කටයුතු කරලානේ. ඒක අර පළවෙනි ව්‍යායාමය වගේ. ඊළඟට දෙවනියට අපි ව්‍යායාම් කරනවා ඒ තුවාලය ඇති වුණු නේ නරක හේතු නරක මොකක් හරි විසක් ඇඟේ නම් ඒක නම් පිට දාන්නේ. ඒක නැති කරා. දැනට ඒක තියෙන විස ටික අයින් කරා. ඒකට විවිධ වීර්යයන් අපිට ගන්න වෙනවා. ඇන්ටිබයොටික් ගන්න වෙනවා. සමහර ඒවා ගාන්න වෙනවා. සමහර ඒවා බොණ්ඩ වෙනවා. මේ විදිහට විවිධ උපායන් යොදලා අපි තියෙන නරක ටික අයින් කරනවා. අලුත් ඒවා ඇතුල් වෙන එක වහලා ආවරණය කරලා වළක්වනවා. මැස්සන්ට වහන්න දෙන විවිධ උපක්‍රම යොදනවා. ඊළඟට තියෙන ටික අයින් කරගන්නවා. හිමීට වේලෙන්න දෙන්න කියලා කියන්නේ. හිමීට වේලෙන්න දෙනවා. තියෙන අයහපත් දේවල් ටික බැහැර කරන එක. මේ නිවන් මාර්ග අපි කාටත් ප්‍රගුණ කරගන්න පුළුවන් එක. අපි කාටත් මේ තථාගත දේශනාව පුහුණු වෙන්න පුළුවන්. දැන් බලන්න මේ දේවල් අහන් ඉන්න ඕනම කෙනෙකුට බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැද්ද තථාගතයන් වහන්සේගේ ධර්මය මටත් පුහුණු වෙන්න පුළුවන් නේ කියලා. පුළුවන් හින්දායි භාග්‍යවතුන් වහන්සේ මේ අපිට ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. තාම නිර්වුල්ව කියලා දීලා තියෙන්නේ. මෙය ඔබට මට අපි කාටත් ප්‍රගුණ කරගන්න පුළුවන්. නේ. අපි කාටත් ප්‍රගුණ කරගන්න පුළුවන්. අපි කාටත් මේ ධර්මයන් දියුණු කරගන්න පුළුවන්. ඒක නොහැකි කෙනෙක් නැහැ. බැරි කෙනෙක් නැහැ. තුන්වෙනි වෑයම. ඒ තමයි අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. තථාගතයන් වහන්සේ දේශනා කරනවා තවම උපදවල නැති නේ තමන් විසින් නොකලා වූ කුසල ධර්මයන් උපදනු පිණිස ඕනෑකම ඇති කරගනීද, උත්සාහ කෙරේද, සිත කය දෙකින් වීර කෙරේද, සිත ඔසවා තබාද මහත් කොට වීර්යය කෙරේද. දැනට කරලා නැති යහපත් දේවල් කරන්න. ඒකටත් ඕනෑකම තමයි තියෙන්නේ. පළවෙනිම දේ මට ඕනෑද දැනට මං කරපු නැති යහපත් දේවල් කරන්න. දැනට මම කාටවත් යහපත් විදියට කතා කරන්නේ නැත්නම් ඒක මට ඕනද කතා කරන්න. ඕන නම් ඔබට පටන් ගන්න පුළුවන්. ඕනි නැත්නම් කවදාකවත් ඔබ කාටවත් යහපත්ව කතා කරන්නේ නැහැ. හැමෝගෙම හිත රිදෙන විදියට තමයි ඔබ කතා කරන්නේ. ඔබට ඕනද යහපත් විදියට හැසිරෙන්න? ආදරය, කරුණාව, දයාව, අවිහිංසාව මේ ආදී ධර්මයන් මත පදනම් වෙලා ඔබට ඕනද හැසිරෙන්න? ඔබට ඕනද? ඕන නම් ඔබට පටන් ගන්න පුළුවන්. ඕන නම් ඒක ඔබේ අවශ්‍යතාවයක් වෙනවා. ආගමේ අවශ්‍යතාවයක් වුණත්, පවුලේ අයගේ අවශ්‍යතාවයක් වුණත්, කාගේ අවශ්‍යතාවයක් වුණත් වැඩක් නැහැ ඒක. ඒක ඔබේ අවශ්‍යතාවයක් වෙන්න ඕන. මේ
කුසල ධර්මය කියන එක කාගේ අවශ්‍යතාවයක් වෙලත් වැඩක් නැහැ නේ. දැන් නීති ධර්මේ නම් අපි කැමති නැති වුණත් අපිට එකඟ වෙන්න වෙනවනේ. 100ට එහා එලවන්න තහනම් කියලා කියන අධිවේගී මාර්ගයක අපි 120ට යන්නේ නැතුව ඉන්නේ අපි ආස නැති හින්දාම නෙමෙයිනේ. අපි ආසයි. ඒ වුණාට හම්බ වෙන දඩකොලය විශාලයි. ලයිසන් එකට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා. දැන් කුසල් කිරිල්ල කියන එක ඔය වගේ අරයට බයට මෙයාට බයට නඩු දානමට දඬුවම් දෙනවට බය කුසල් කරන්න බෑනේ. කුසල් කියන්නේ තමන්ගේ කැමැත්තෙන් කරගත යුතු එකක්. දම් දෙන්න පුළුවන්ද කාටවත් බයට? සිල් රකින්න පුළුවන්ද කාටවත් බයට? භාවනාවක නියැලෙන්න පුළුවන්ද කාගේවත් තර්ජන නිසා? ඒව එකක්වත් එතකොට ඊට අදාළ ක්‍රියාව නෙමෙයි. නිකන් ඩියුටි විදියට බයට තැති ගැනීමට එහෙම කරන්න පුළුවන්. ඒක Taman තුලින් ඇවිල්ලා කරනවා කියන්නේ මොකක්ද? Taman තුලින් ඒ Tamanගේ අවශ්‍යතාවය වුණා. Tamanගේ ඕනකම වුණා මේක. ඒක Tamanගේ ඕනකම. මගේ ඕනකමක් ඒක. මට ඕන දන් දෙන්න. මට ඕන කටින චීවර පූජා කරන්න. මට ඕන දුප්පත් අයට උදව් කරන්න. මට ඕන අටමහ පින්කම් කරගන්න. මට ඕන දස කුසල් කරන්න. මට ඕන විදර්ශනාව දියුණු කරන්න. මට ඕන. ඒක මගේ අවශ්‍යතාවය. චන්දං ජනේති. මට එහෙම අවශ්‍යතාවයක් මගේ හිතේ එනවනම් මට ඕනේ ගිහියෙක් විදියට හිතන්න පුළුවන්. මට ඕනේ අවංකව පෞල් ජීවිතය ගෙවන්න. මට ඕන මරණකම් මේ බිරිඳ හෝ සැමියා එක්ක ඉන්න. මට ඕනේ මගේ දරුවන්ගේ මූණේ දැලි ගාන්නේ නැතුව ඉන්න. මට ඕනේ මගේ අම්මා තාත්තගේ මූණ බලන්න පුළුවන් වෙන විදියට අම්මා තාත්තා සතුටු වෙන විදියට දේවල් කරන්න ඕනේ. ඒ මට ඕනේ කියන දේ මත ඔබට යම්කිසි ආකාරයකට අවතින් කැමැත්තක් නොකරපු පින් කරගන්න ඕනේ කියලා. නොකරපු කුසල් කරගන්න ඕනේ කියලා. නොකරපු යහපත් දේවල් කරගන්න ඕනේ කියලා. නොකරපු හොඳ වැඩ කරගන්න ඕනේ කියලා. කටින් කවදාවත් පිට කරපු නැති හොඳ වචන පිට කරන්න පටන් ගන්න ඕනේ කියලා. ඔබට ආවොත් හැඟීමක් ඕනෑකමක්. එතනින් ඔබ මාර්ගාංගයක් දියුණු කරන්න පටන් ගන්නවා. ඒ සම්මා වායාම කියන උතුම් මාර්ග අංගය ඔබ දියුණු කරන්න පටන් ගන්නවා. ඒ ඔබේ අවශ්‍යතාවය එක. ඒ ඔබේ ඕනෑකම එක. එහෙනම් ඔබ ඕනෑකමක් ඇති කරගන්නට දැනට කරපු නැති පින් කුසල් මං කරගන්නවා කියලා. මං කරගන්නවා කියලා. මට තව තියෙන්නේ කී දවසද දන්නේ නැහැ. ඒත් මම ඉක්මන් කරලා පුළුවන් තරම් උනන්දුවෙන් මම නොකරපු පින් කුසල් ටික මං කරගන්නවා කියන හැඟීම මං ඔබට යෝජනා කරනවා ඔබ ඇති කරගන්න කියලා. ඔබ ඇති කරගන්න ඒක ඔබට අවශ්‍යයි. ඒක ඊටාම උතුම් දෙයක්. ඒක ඊටාම වටින දෙයක්. නූපන් කුසලයේ උපදව ගන්න ඕනකමක්. ඊළඟට උත්සාහ කරන්න. ඒ උත්සාහ කරාටම බෑ සමහර වෙලාවට හිතෙන් විතරක් හොඳ වැඩට ඉඩ දෙන්නේ නැහැ, කුසලයට ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? විරියං ආරභති. ඇඟෙනුයි හිතෙනුයි දෙකෙන්ම වීරය කරන්න වෙනෝනේ. සමහර කුසල කර්ම කරන්න ඉතින් හිතෙන් විතරක් බෑ. මට ඕන බොමලුවක් ඇමදලා කුසලයක් කරගන්න. ඉතින් මට ඒකට ඇඟෙනුත් වීරියක් තියෙන්න ඕන. මට ඕනේ මගේ අතින් මේ සුනුපිරියම් කරන්න. චෛත්‍යයන් වහන්සේ නම මගේ අතිනුත් කරන්න. මම ඒකට ධනය සූදානම් කරගන්න ඕන. ඒවට බටු මුට්ටු ගෙනියන්න ඕන. ඉතින් අතිනුත් වීරිය ඕනනේ. ඇඟෙනුත් වීරිය ඕන. හිතින් විතරක් මදි. එතකොට නූපන් කුසල සිත උපදව ගන්න එකටනේ. අලෝභය උපදව ගන්න. අද්වේෂය උපදව ගන්න. අමෝහය උපදව ගන්නට. කරුණාව, දයාව, මෛත්‍රිය මේව උපදව ගන්න. දැනට නැති ඒවා උපද්දන්න අපට අනිවාර්යයෙන්ම
වීර්යයක් තියෙන්න ඕනේ. වීර්යයක් තියෙන්න ඕනේ. අවසාන කාරණේ. අවසාන වෑයම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් uppannānaං ඉපදුනා වූ කුසලානං ධම්මානං මේ කුසල ධර්මයන් ඉපදුනා වූ කුසල ධර්මයන් තිතිය අසම්මෝසාය නේ එක්වේ උපං කුසල ධර්මයන් පවත්නා පිණිස අසම්මෝසාය කියන්නේ අපි ඇති කරගත්ත කුසල ධර්මයන් නොනස්නා පිණිස නේ භීයෝ භාවාය වැඩි වෙනු පිණිස බොහෝ වේපුල්ලාය බොහෝ වනු පිණිස නේ භාවනාය වැඩෙනු පිණිස බලන්න කොච්චර වචන භාග්‍යවතුන් වහන්සේ මෙහිදී පාවිච්චි කරනවද නේ කොච්චර වචන පාවිච්චි කරනවද පරිපූර්යා චන්දං ජනේති නේ පරිපූර්යා චන්දං ජනේති යම් කිසි කෙනෙක් එවැනි උදාර අරමුණකට තමන්ගේ හිත තුළ උත්සාහය කැමැත්ත ඕනෑකම සිතකය දෙකින්ම වීර්ය කිරීම මේවා ඇති කරගනු ලබනවා නම් ඒක සම්මා වායාමයේ උදාර මංගයක් තියෙන කුසල් ටික දියුණු කරගන්න එක අලෝභය දැනට තියෙන මට්ටමින් තව ඉස්සරහට ගෙනියන එක අද්වේෂය දැනට තියෙන මට්ටමින් වැටෙන්න දෙන්නේ නැතුව ඒක තව දියුණු කර ඉස්සරහට ගෙනියන එක අද්වේෂය අමෝහය ඒවා මේ දැනට තියෙන මට්ටමින් ඉස්සරහට ගෙනියන්නනේ දැනට ඉපදිලා තියෙන්නේ ඒ ඉපදිච්ච ටික ඉස්සරහට අරන් යන්න දැනට ප්‍රාණඝාත කරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ වැරදි කාමයට යන්නේ නැහැ ඒ ಗುಣ ටික ඉස්සරහට ගෙනියන්න දැනට දම්පැන් දෙනවා සතාසීපාවට හරි කරුණාවෙන් බලනවා දුගියට දුප්පතාට අසරණයට උදව් කරනවා ඒ ටික ඉස්සරහට ගෙනියන්න චන්දං ජනේති කැමැත්තක් ඇති වෙනවා වායමති උත්සාහ කරන්න පටන් ගන්න ඕන විරියං ආරභති සිතකය දෙකෙන්ම වීර්ය කරන්න ඕන චිත්තම් පග්ගණ්ණාති සිත එකට ඔස්සවලා තියන්න ඕන පදහති මහත් කොට වීර්ය කරන්න ඕන මේ විදියට වෑයම් කරනවා නම් ඔබ නූපං අකුසල් ඉපදෙන එක වළක්වයි උපං අකුසල් බැහැර කරයි නූපං කුසල් උපදවාවි ඉපදිලා තියෙන කුසල් තව තවත් බලවත් කරයි පුරා හඳක් වගේ ඔබේ ආධ්‍යාත්මය බැබලෙන්න පටන් ගනීවි නිවන් මඟ තුල ඔබ බොහෝම ස්ථාවරව ප්‍රගුණ කරන පුහුණු වෙන වඩන කෙනෙකු බවට නිසක වශයෙන්ම පත්වේවි. ඉතින් අද දේශනාව ඇතුලේ ඔබට ඉතාම වටින සම්මා වායාමයේ පිළිබඳව ඉතාම වටින කරුණු කාරණා රැසක් තථාගතයන් වහන්සේ වදාළ ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අසුරු කරගත් දේශනා මාලාවේ 6 වැන්න විදියට අද දවසේ සාකච්ඡා කළා. හොඳට ඔයත් අහන් හිටියා. තව පිරිසකට අහන්න මේ මුහුණු පොතේ ඔබට ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම සමහර අය මුහුණු පොත පාවිච්චි කරන්නේ නැහැ. ඒ අයට පුළුවන් ඔබ YouTube එකට ගිහිල්ලා YouTube එකේ බුදු පුතුන් නාලිකාව තියෙනවා. එහි තියෙනවා හෙට උදෑසනට මේ දේශනාව එකතු වෙලා. ඔබට පුළුවන් බුදු පුතුන් මුහුණු පොතේ තියෙන ඒ දේශනා මේ දේශනාව ඔබේ යාළුවන්ට අහන්න ඔය දුරකථන මාර්ග හරහා WhatsApp Viber ඒවා හරහා ඔබට පුළුවන් මේ link එක share කරන්න තව කෙනෙකුට අහන්න සලස්සන්න. ධර්ම දාණය හැමෝටම දායකත්වයක් අරගෙන තමන්ම බණක් කියවනවා කියලා කරන්න බැරි වෙන්න පුළුවන්.
ඒ තමන් ශ්‍රද්ධාවෙන් අහපු තමන් ශ්‍රද්ධාවෙන් අවබෝධ කරගත්ත දේශනාවක් තව කෙනෙකුට අහන්න ඔබට ඒක හුවමාරු කරන්න පුළුවන්. ඔබේ ෆෝන් එකේ ඔබේ කම්පියුටර් එකේ දාලා මේක අහන්න මේකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා අනිකාට උපකාර කරන්න පුළුවන්. ඒකත් තමන්ට උපකාරයක්. ඒකත් තමන් කරගන්න යහපතක්. ඉතින් අද දවසේ බොහෝම ශ්‍රද්ධාවෙන් උතුම් පින්කමක් කරගත්තා. අපිට මේ පියතුමා මිය යන්ට පෙර හමු වුණේ නැහැ. වෛද්‍ය සී වීරසිංහ මැතිතුමා. එතුමා අභාවයට පත් වුණාට පස්සේ තමයි ඒ ගුරු මාතාව සමන්කාන්ති හේරත් වීරසිංහ ගුරු මව්තුමියත් ඒ දරුවොත් අපට කතා කරලා ඒ පින්කම් වලට අඛණ්ඩවම අපිව වැඩම කරවා ගත්තේ. ඉතින් ඒ පියාණනුත් ඒ දරුවෝ දිහා බැලුවම අපි විශ්වාස කරනවා ඊටාම ගුණවත් සත්පුරුෂ තාත්තා කෙනෙක් වෙන්න ඇති කියලා. යහපත් වෛද්‍යතුමෙක් වගේම හොඳ තාත්තා කෙනෙක්, හොඳ ස්වාමි පුරුෂයෙක් ලෙස එතුමා කටයුතු කරන්නට ජීවත් වෙන්න ඇති කියලා අපි ඒ දරුවොත් ඒ ගුරු මව්තුමියත් දීර්ඝ කාලයක් දැන් දන්න නිසා අපි විශ්වාස කරනවා. ඉතින් අවුරුදු 7කට කලින් අභාවයට පත්වෙච්ච වෛද්‍ය සී වීරසිංහ ආදරණීය පියාණන් වහන්සේට මදුක පුතාගෙත් ඉක්ෂි අවිසා වීරසිංහ දුවගෙත් ආදරණීය තාත්තට සමන්කාන්ති හේරත් මාතාවගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට මේ පින් අත්වේවා. ඊට අමතරව දෙපාර්ශවයේම මිය ගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටද මේ පින් අත්වේවා. විශේෂයෙන් මාර්ණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට ඒ ආදරණීය පියාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් වීම සඳහා ඒ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලට ඉගෙන ගන්න පොඩි සායනහන්සලට ප්‍රත්‍ය පහසුකම් සම්පාදනය කරලා පූජා කිරීමෙන් පරිස්කාර විදියට පූජා කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම පින් කුසල් අනුමෝදන් වන එතුමා ඇතුළු සියලු ඥාතීන්ටත් වනහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් පාරමී වේවා. ඉක්මන් භවයකදී ඇත්තු හැම දෙනාම සිවීරසිංහ මැතිතුමන් ඇතුළු කොට සියලු දෙනා නිවන් දකිත්වා කියන සිත ඇති කරගෙන ඒ ගාථාව සජ්ජායනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියෝ මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත් වෙන මදුක වීරසිංහ පුතාට ලැබේවා. ඒ පුතා කරන කියන සියලු යහපත් කටයුතු, වෘත්තීය කටයුතු ඇතුළු කොට දිනෙන් දින දියුණු වේවා. ඒ දුවත් ඉක්ෂි අවිෂා වීරසිංහ දුවත් විදේශගතව අධ්‍යාපනය ලබන්නට සූදානම් වෙනවා වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙන්න. ඒ සියලු කටයුතු සරප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට දුවටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර බාධක දුරු වේවා. සියලු යහපත උදා වේවා. සිත ශාන්තිය උදා වේවා. දුවගේ අධ්‍යාපන ජීවිතය අනාගතයේ වාසනාවන්ත වේවා. ඒ වගේම ඒ මෞතුමියටත් නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්න දෙවියන් පින් අනුමෝදන් වී උපකාර කරත්වා, ආශිර්වාද කරත්වා. විශේෂයෙන්ම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, පුජි සුගත සේනාසනය සහ කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයන්හි නිර්මාතෘවර මගේ අධ්‍යාපන කටයුතු වලට මේ රටේ බොහෝම උපකාරවත් වෙන අපේ සහෝදර හුරුළුනික වැවේ සොදම්ම ස්වාමින් වහන්සේටත්, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර අම්පිටියේ සද්ධාවාස ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මේ සේනාසනයන්හි වැඩ වාසය කරන අපේ ස්වාමින්ද්‍රයාණන් වහන්සේලටත්, බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සජීවීව ධර්ම ශ්‍රවණය කරන අපිට ආශිර්වාද කරන අපේ පූජනීය යතිවරයාණන් වහන්සේලා හැම දෙනාටත්, වනහපු ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. සියලු දෙවියෝ ඔබ ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම
අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත් මියගිය වීරසිංහ ආදරණීය පියාණන් ඇතුළු මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් උපදින හැම භවයකමත් මේ භවය පුරාමත් සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේම අසමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්ත මේ මහා ධර්ම දානමය පින කුසලය අපට පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ හැම දෙනාටම විශේෂයෙන්ම කනගවා පළාතේ, ටෝකියෝ, චිබා ආදී පළාත්වල ජීවත් වෙන පින්වත් පිරිසට, ඒ වගේම ශිෂෝකා ආදී ළඟ දිස්ත්‍රික්කවල ජීවත් වෙන පින්වත් පිරිසට යම් කිසි කෙනෙකුට කටින චීවර පූජාවකට අතගසන්නට අවකාශයක් නොලැබුණා නම් ඒ උතුම් අවස්ථාව උදා වෙනවා 7 වෙනිදා ඉරිදා උදෑසන 9ට මේ ෆුජිසවා යොකෝහාමා ප්‍රදේශයේ ෆුජිසවා කියන පළාතේ පිහිටා තිබෙන මේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ඒ උතුම් ප්‍රථම කටින වස්ත්‍ර පූජා, කටින චීවර පූජා පින්කම සිද්ධ කෙරෙනවා. චාරිත්‍රානුකූලව සිද්ධ කෙරෙන ඒ උතුම් සියලුම පින්කම් වලට ඔබට සහසම්බන්ධ වෙන්න දාට මේ සේනාසනයේට 7 වෙනිදා ඉරිදා උදෑසන 9ට සහසම්බන්ධ වෙන්න කියන මෙත්සිට පෙරදරි ආරාධනාවත් සිද්ධ කරන ගමන් අපි හැම දිනාටම නිවන් දකින්ට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා. සාදු සාදු සාදු.